ඉතින් ඕගොල්ලෝ හැමෝම පිළිගන්න ඔබේ Blinkers YouTube channel එකට ආයිත් ඉතින් ඕගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්න ඔබේ Blinkers YouTube channel එකට. අද car review එකක් නෙමෙයි කරන්නේ වීඩියෝ එකේ. අපි අද කරන්නේ Toyota hybrid system එක වැඩ කරන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක මම කියන්නේ නැහැ මේ මම කියලා දෙන විදිය 100% සම්පූර්ණයි කියලා. මොකද මේක ගොඩක් ඇයි අඩුයි. ඔයගොල්ලන්ට ලේසියෙන් කියලා දෙන්න පුළුවන් විදිහට තමයි මේ හදලා තියෙනවා. හරි අපි බලමු මුලින් අපි මේකේ තියෙන parts ටික හඳුනගමු. මෙතන engine එක තියෙනවා. මෙන්න මේ කොටස් ටිකට තමයි power split device කියන්නේ. මේ කොටස මේක මෙන්න මේ කොටස. මේ තුනේ එකතුව තමයි power split device කියන්නේ. මේක හැදුනා මෙන්න මේ වගේ design එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන battery එක දීලා තියෙනවා. මම ඒක වයිස් වලින් නම් ගණන් කරලා නැහැ. මම කියන්නම් ඒ වැඩ කරන්නේ කොහොමද කියලා. මෙතන MG2 motor එක දීලා තියෙනවා. motor generator එක. මෙතන MG1 motor generator එක දීලා තියෙනවා. මෙතන වාගේ wheels වාහනේ wheels. මෙතන dip එක. මෙතන අපි power split device එකේ කොටස් ටික හඳුනගෙන ඉමු. මෙතන මේ පොඩි gear එක. කියන්නේ මෙන්න මේකේ මැද gear එක කනෙක්ට් කරලා තියෙන්නේ MG1 එකත් එක්ක. ඒක සංගිය කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වටේ ring gear එක. මෙන්න මේ gear එකට කියන්නේ ring gear කියලා මම කිව්වා වගේ. මෙන්න මේ gear එක ring gear කියන්නේ. ඒක ring gear එක තියෙන්නේ මේක වටේ. මෙන්න මේ gear එක ring gear එක. ඊට පස්සේ මේ පොඩි gears හතරක් තියෙනවානේ. ඒකට කියන්නේ planetary gear set කියලා. ඒ gear set එක අල්ලන් ඉන්න මෙන්න මේ pole එකට කියනවා planet carrier එක කියලා. ඒ කියන්නේ මේ gears හතර අල්ලන් ඉන්න නිසා. ඒ planet carrier එක set වෙලා තියෙන්නේ damper එකක් කරා engine එකට. ඔය දේවල් තමයි කියන්න දීන්නේ. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. වැඩ කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. MG2 එක මෙන්න මේව නෙමෙයි මේ ring gear එකත් එක්ක කනෙක්ට් කරලා තියෙන්නේ gears වලින් මම කියන්නේ නැහැ. මේ සරල වෙන්න ඕන නිසා MG2 එක ring gear එක සහ වාහනේ wheels මෙතන dip එක තියෙන්නේ. dip එක මේ විදිහට නෙවෙයි මෙතන සරල වෙන්න ඕන නිසා මම කියන්නේ dip එක තියෙන gear box එක ඇතුළේමයි. ඉතින් මම කියන්නම් MG2 එක ring gear එක වාහනේ wheels තුනම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වාහනේ wheels කැරකුණොත් ring gear එකත් කැරගෙනවා. MG2 එකත් කැරගෙනවා. MG2 එක කැරගුණොත් ring gear එකත් කැරගෙනවා. වාහනේ wheels උත් කැරගෙනවා. ඉතින් අපි පටන් ගමු මේ වාහනේ වැඩ කරන විදිය parking position එකේ. දැන් ඔයාගේ වාහනේ තියෙන්නේ parking position එකේ. දැන් ඔයා ගිහිල්ලා වාහන start කරනවා. ready mode එකට දාන්න. ඔයා start කරාට පස්සේ දැන් hybrid control module එකක් තියෙනවා. ඒකෙන් බලනවා engine temperature එක සහ state of charge high voltage battery එකේ state of charge බලන්න. battery එක බහැලා නම් හරි engine එක working temperature ඇවිල්ලා නැත්නම් එයා engine එක on කරනවා. engine එක on කරන්නේ කොහොමද? එයා MG1 එකට current එක දෙනවා. MG1 එකට current එක දීලා මෙන්න මේ සංගියර එක කරවනවා. සංගියක කරවුවා සංගියක කරවනවා. සංගියක සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ මැදට. සංගියක කරපුවාම මෙන්න මේ පොඩි gears හතර planetary gears හතර කැරගෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ PB කියලා දාලා තියෙන්නේ parking pole එක. ඉතින් parking එකේ තියෙද්දි මෙන්න මේ pole එක මේ ring gear එකට engage වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කට්ටකට වැටිලා තියෙන්නේ. එතකොට ring gear එක කැරගෙන්නේ නැහැ. ring gear එක කැරගෙන්නේ නැහැ කියන්නේ MG2 එක කැරගෙන්නේ නැහැ. වාහනේ wheels කැරගෙන්නේ නැහැ. එතකොට දැන් අපි MG1 එකට current එක දෙනවානේ. current එක දුන්නාම sun gear එක කැරගෙනවා. sun gear එක කැරගුණාම sun gear එකේ මෙන්න මේ පොඩි wheels අතර කරකවනවා. පොඩි wheels අතරෙන් බලනවා ring gear එක කරකවනවා. ring gear එක කරකවන්න බෑ. මෙතන lock එක වැටලා නිසා ring gear එක කැරගෙන්නේ නැහැ. ඊට පස්සේ යා මොකද කරන්නේ? මෙන්න මේ planet carrier එක කරකවනවා. planet carrier එක set වෙලා තියෙන්නේ engine එකත් එක්ක. එතකොට එහෙම තමයි
එන්ජින් එක ඔන් කරන්නේ. ඊට පස්සේ දැන් එන්ජින් එක වැඩ කරනවා. එන්ජින් එකෙන් මේ planet carrier එක කරකවනවා. planet carrier එකෙන් planetary gear set එක කරකවනවා. කියන්නේ මෙන්න මේ gear හතර දැන් වටේ කැරකෙනවා. කැරගෙනකොට ඕගොල්ලෝ දැන් දන්නවා P එකේ තියෙන නිසා ring gear එක කැරකෙන්නේ නැහැ. poly gear හතරෙන් මෙන්න මේ sun gear එක කරකවනවා. sun gear එක කරකවනවා කියන්නේ MG1 එක කැරකෙනවා. MG1 එකෙන් හැදෙන current එක battery එකට save කරනවා. එහෙම තමයි parking එකේදී engine එකෙන් battery එක charge කරන්නේ. ඊට පස්සේ අපි යමු neutral position එකට. දැන් ඔයාගේ වාහනේ තියෙන්නේ neutral එකේ start කරලා තියෙන්නේ. මේ position එකේදී Toyota එක software එක හදලා තියෙන්නේ engine එක on වෙන්නේ නැති වෙන්න. engine එක on වුණත් MG1 එකෙන් battery එක charge කරන්නේ නැහැ. මම දන්නේ ඇයි ඒක හැම කරලා තියෙන්නේ කියලා. මොකද සාමාන්‍ය වාහනයක වුණත් gearbox එකයි engine එකයි වෙන එක තමයි වෙන්නේ. neutral position එකේදී ඉතින් ඒක simulate කරන්න වෙන්නේ නැතිවම කරලා ඇත්තේ. ඒ කියන්නේ MG1 එකෙන් neutral position එකේදී battery එක charge වෙන්නේ නැහැ. One eternity later. ඉතින් neutral position එකේ තව දෙයක් කියන්න ඕනේ. මම කිව්වා engine එකෙන් MG1 එක කැරකුණා කැරකෙව්වා battery එක charge කරන්නේ නැහැ කියලා. නිකන් හරි battery එක low වුණොත් neutral position තියෙන වෙලාවක ඔයාලට indicate කරනවා cluster එකේ parking එකට දාන්න කියලා. ඒකල දැම්මට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. යා battery එක charge කරනවා. ඔයා නොදා හිටියොත් තමයි ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. මොකද battery එක charge වෙන්නේ නැති නිසා මේකේ state of charge ප්‍රමාණයක් තියෙනවා. මම ඒක battery එක ගැන කියලා දෙන්න කියන්නම්. ඒ ප්‍රමාණයට වඩා කියන්නේ ප්‍රමාණයට ලං වුණ ගමන් මුළු සිස්ටම් එක මෙයා shut down කරනවා. ආයෙත් වාහනේ start කරන්නවත් මුකුත් කරන්න බෑ. ඊට පස්සේ කොහොමද දැන් වාහනේ start කරගන්නේ? නැත්නම් මුකුත් කරන්න බෑ. ඔයාලා ආයෙ වාහනේ start කරන්න ඕනේ නම් කොහේ හරි shop එකකට දීලා කියන්නේ repair කරන shop එකකට දීලා battery එක hybrid battery එක ගලවලා පිටින් charge කරන්න වෙනවා. නැතුව මේ වාහනේ start කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැඩි වෙලාවක් neutral එකේ තියන්න නම් එපා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් charge එක ඇති වුණොත් ආයි restart කරගන්න. වාහනේ off කරලා on කරලා ආවගේ වාහනේ start වුණොත් හොඳයි. මේ නැති වුණොත් නම් අර විදියට තමයි කරන්න වෙන්නේ. ඉතින් ඊළඟට අපි යමු මේකේ reverse gear එක වැඩ කරන හැටි බලන්න. අතට මේ transmission එකේ physical reverse gear එකක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ MG2 එක කැරගෙන දිශාව මාරු කරනවා. කියන්නේ මේකේ AC mode එකක් මේක. ඉතින් ඒකේ තියෙන 3 phase AC mode එකක්. ඒකේ තියෙන phase දෙකක් මාරු කරලා තමයි මේක අනිත් පැත්ත කරකවන්නේ. ඒ ටික මම ඉස්සරහට කියලා දෙන්නම්. MG2 එක අනිත් පැත්ත කැරගෙනවා. in gear එකත් අනිත් පැත්ත කැරගෙනවා. කියන්නේ final drive එක වගේ wheels උත් පිටිපස්සට කැරගෙනවා. එහෙනම් තමයි වාහනේ reverse එකට යන්නේ. reverse එකේදී ඔයා reverse කරද්දී battery එකෙන් තමයි MG2 එක run වෙන්නේ. එතකොට battery එක low වුණොත් මොකද වෙන්නේ? engine එක start කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ ring gear එක දැන් අනිත් පැත්ත කැරගෙන එක ring gear එක අනිත් පැත්ත කැරගෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද කියලා. ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ring gear එක හරියට parking එකේදී නැවතිලා තිබුණා වගේම තමයි. ඒක අනිත් පැත්ත කැරුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. MG1 එකෙන් engine එක start කරා. ඒකෙන් power එක battery එකට දෙනවා. MG2 එකකින් ring gear එක ගාලා final drive එක යනවා. මෙයා වෙනම වැඩ කරනවා. මේ unit එක වෙනම වැඩ කරනවා. එහෙම තමයි reverse එක මේ වාහනේ වැඩ කරන්නේ. reverse එක හරි. ඊළඟට අපි යමු drive එකට. drive එක ටිකක් විතර සංකීර්ණයි. අපි පටන් ගමුකෝ. දැන් ඔයා drive එකට දැම්මා E එක. ඊළඟට ඔයා දැන් select කරද්දී
AV mode එකෙන් තමයි මේ වාහනේ දුවන්නේ. MG2 එක කැරකෙනවා. MG2 එකෙන් power එක ring gear එකට දෙනවා. ring gear එකෙන් final drive කරලා wheels වලට power එක ලැබෙනවා. ඉතින් මේ වාහනේ ඉස්සරහට යනවා. ඉතින් ring gear එක කැරකෙනවා. ring gear එක කැරකෙනවා කියන්නේ මෙන්න මේ පොඩි wheels අතර planetary gears අතර අනිවාර්යයෙන් කැරකෙනවා. මොකද ring gear කැරකෙනවා කියන්නේ ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩි gears අතර කැරකෙනවා. පොඩි gears අතරින් බලනවා planet carrier එක කරපවන්න පුළුවන්. බෑ engine එක නැවතලා තියෙන්නේ මේක තදයි. ඒක නිසා ඒගොල්ලෝ කරපවනවා sun gear එක. sun gear එක කියන්නේ MG1 එක. මේ වෙලාවේ MG1 එක කැරකෙනවා MG2 එක කැරකෙන වෙලාවට EV mode යන වෙලාවේ MG1 එක කැරකුණාට මේකෙන් නිකන් කැරගෙනවා විතරයි. මේකෙන් power එක ගන්නේ නැහැ බැටරි එක charge කරන්න නිකන් කැරකි යනවා විතරයි. ඊට පස්සේ ඔයා තා පොඩ්ඩක් power එක ඉල්ලනවා accelerate කරනවා තා පොඩ්ඩක්. අන්න ඒ වෙලෙට engine එක on කරගන්න ඕනේ. එතකොට MG1 එකට current එක දීලා අර කලින් විදිහටම engine එක on කරනවා. engine එක on කරාට පස්සේ මෙන්න මේ planet carrier එක කැරකෙනවා. ඒක කැරකෙනකොට මෙන්න මේ බොඩි වීල්ස් අතර කැරකෙනවානේ. ඒ වගේම දැන් MG1 එකේ මේ වෙලාවට ස්පීඩ් එක වැඩි වෙනවා. ෆයිනල් ඩ්‍රයිව් එක normal විදිහට වාහනේ යනවා. දැන් එන්ජින් එකෙන් power එක දෙනවනේ. ඒ power එක ටිකක් ටයර්ස් වලට ගෙදිලා යනවා. අනිත් එක MG1 එක කරකවන්න යනවා. අන්න මේ වෙලාවේදී MG1 එකේ හදන කරන්ට් එක MG2 එකකට දෙනවා. බැටරි charge කරන්න ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති highway එකට එහෙම වාහනේ දාලා highway එකෙන් එළියට යද්දීම බැටරි එක charge වෙලා තියෙනවා. අන්න ඒ නිසා මෙන්න MG1 එක කැරගෙන නිසා තමයි වගේ බැටරි එක charge වෙන්නේ. ඉතින් මේකේ gear simulation එක වෙන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ ring gear එක සහ MG1 එක. ring gear එකේ speed එකයි MG1 එකේ speed එකයි අතර තියෙන වෙනස අනුව තමයි engine එකේ power එක tires වලට බෙදලා යන විදිය තීරණය වෙන්නේ. MG1 එක මෙන්න මේ ring gear එකට වඩා වැඩි වේගකින් කැරකෙනවා නම් අන්නේ අවස්ථාවට අපි කියනවා under drive situation එකක් කියලා. under drive කියන්නේ engine RPM එක වැඩි, tire speed එක කියන්නේ tires වල RPM අඩුයි. අන්න ඒකට තමයි කියන්නේ under drive situation එක. ගොඩක් accelerate කරන වෙලාවකට තමයි under drive situation එක අපිට ඕන වෙන්නේ. දැන් අපි accelerate කරන්න ඕනේ. ඒ නිසා නේ engine එක on කරේ. ඒ නිසා තමයි under drive situation එකක් විදිහට දැන් වැඩ කරන්නේ. කියන්නේ ring gear එකට වඩා වැඩි වේගකින් MG1 එක කැරකෙනවා. එහෙම කැරකිලා ඊළඟට අපි එනවා direct drive කියන එකට. direct drive එකේදී වෙන්නේ දැන් මෙයා ස්පීඩ් එකෙන් කැරකිලා මේ දෙන්නගේ ස්පීඩ් එක. දැන් මෙයා හයියෙන් කැරගෙනවා. දැන් මෙයා හිමින් කැරකුණේ. දැන් මෙයා කියන්නේ ටයර් ස්පීඩ් එකට සමානයි. මෙයා එක සමාන නැහැ. නමුත් එයත් ඒක අන්නමගේ කැරගෙනවා. ඉතින් මේ දෙන්නගේ ස්පීඩ් එක සමාන වුණ ගමන් MG1 එකේ ring gear එකේ ස්පීඩ් එක සමාන වුණ ගමන් මේ දෙන්න එක ලිමිට් එකක් විදියට කැරගෙන ගන්නවා. දෙන්නම එකට කැරගෙනවා. එතකොට එන්ජින් එකේ සම්පූර්ණ power එක wheels වලට යනවා. සම්පූර්ණ කියන්නේ 100%ක්ම නැහැ. සාමාන්‍යයෙන් ලොකු ප්‍රතිශතයක් tires වලට යනවා. ඒක තමයි direct drive කියන්නේ. ඊළඟට යනවා overdrive. overdrive එකේ කතා කරන්න අවස්ථා තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක දැන් මම කිව්වා දැන් මේ දෙන්න එකට කැරගෙන්නේ කියලා. දැන් overdrive අවස්ථාවක් කියන්නේ engine RPM එක අඩුයි, tire RPM tire speed එක වැඩි. මේ අවස්ථාවක මම කිව්වා තුනක් තියෙනවා කියලා. පළවෙනි එක MG1 එක ring gear එකට වඩා හිමින් කැරගෙනවා. ඉස්සෙල්ලා මෙයා හයියෙන් කැරකුණා, මෙයා හිමින් කැරකුණා. දැන් ring gear එක හයියෙන් කැරගෙනවා. MG1 එක හිමින් කැරගෙනවා. අන්න ඒ විදිහට තමයි පළවෙනි overdrive situation එක මේ transition එකකින් හදන්නේ.
දෙවෙනි එක MG1 එක නවත්තනවා. MG1 එක දැන් කැරකෙන්නේ නැහැ. ඒ කියන්නේ sun gear එක කැරකෙන්නේ නැහැ. planet carry එකයි මෙන්න මේ පොඩි wheels හතරයි ring gear එකයි විතරයි කැරකෙන්නේ MG2 එකත් එක්ක. ඒකෙන් final drive එක කරවනවා. ඒ කියන්නේ MG1 එක නැතුණා. engine එකෙන් ring gear එක කරවලා final drive එක දුවනවා. MG2 එකත් support කරනවා. තුන්වෙනි අවස්ථාව MG1 එක කැරකෙන දිශාවට නෙමෙයි ආපස්සට කරකවනවා. තවත් overdrive gear ratio එක වැඩි කරගන්න ඕන නිසා MG1 එක අනිත් පැත්ත කරකවනවා. ඒ විදිහට තමයි overdrive අවස්ථා තුන මේ transition එකේ හදන්නේ. ඊළඟට අපි කතා කරමු B mode එක. B mode එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. D එකේ regenerative braking. D එකත් එක්ක සම්බන්ධයි. මම ඒකට පස්සේ ඉන්නම්. කොහොමද regenerative braking වැඩ කරන්නේ? අපි acceleratorෙන් කකුල ගත්ත ගමන් ඔයා brake කරන වෙලාවට ඔයාගේ speed එක ගොඩක් වැඩි නැත්නම් engine එක off වෙනවා. අපි කියමු දැන් ඔයා සාමාන්‍ය speed එකකින් යන්නේ කියලා. මේ වෙලාවට engine එක off වෙනවා. මොකද තෙල් ඉතුරු කරගන්න එක නම් වෙන්නේ. wheels කැරකෙනවා. wheels වලින් ring gear එක කරනවා. ring gear එක හරහා MG2 එක කැරකෙනවා. MG2 එකෙන් බැටරියට MG2 එකෙන් හදන කරන්ට් එක බැටරියට සේව් කරනවා. දැන් MG2 එක කැරකෙවුවයි කියලා කොහොමද වාහනේ බ්‍රේක් වෙන්නේ? බ්‍රේක් වෙන්නේ මෙහෙමයි. දැන් MG2 එකට ලෝඩ් එකක් දීලා තියෙන්නේ අපි. බැටරි එක ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට මැග්නටික් ෆීල්ඩ්ස් හැදෙන නිසා, ක්‍රොස් වෙන නිසා MG2 එක කැරකෙන්න තරයි. ඒ විදිහට තමයි regenerative braking වැඩ කරන්නේ. මේක අපි brake එක පාගන ප්‍රමාණය අනුව මේකට දෙන load එක අඩු වැඩි කරලා තමයි මේ motor එකෙන් වාහනේ වේගය අඩු කරන්නේ. එහෙම තමයි regenerative braking වැඩ කරන්නේ. මොකද්ද මේ B mode එක කියන්නේ? මෙතන B කියන්නේ braking කියන එක. මේකේ කොහොමද braking mode එක වැඩ කරන්නේ? ඔයා දැන් පල්ලමක යනවා මේකට දාපු ගමන් MG2 එකට ලොකු load එකක් දෙනවා බැටරි එකේ. එහෙම තමයි. එතකොට ඔයාලට brake කරන්න ඕනමනාවක් නැහැ. brake pads ගෙවෙන්නේ රත් වෙන්නේ නැහැ. motor එකෙන් off slow කරනවා. ඔයා හිතන්නකෝ ගොඩක් speed එකකින් පල්ලම යනවා කියලා. අන්න ඒ වෙලාවට MG2 එකෙන් දෙන load එක මදි. මේකෙන් දෙන load එක මදි නිසා ඒ කියන්නේ මේකෙන් MG2 එකෙන් දෙන ඝර්ෂණ බලය මදි ඔයාගේ වාහනේ ස්ලෝ කරන්න. අන්න ඒ වෙලාවට මෙයා එන්ජින් එක ඔන් කරනවා. එන්ජින් බ්‍රේකින් වලට යනවා. ඉතින් MG2 එකේ පවර් එක මදුණු ගමන් එන්ජින් එක ඔන් කරලා එන්ජින් බ්‍රේකින් ඔන් කරලා එන්ජින් එක ලෝඩ් කරලා වාහනේ ස්ලෝ කරවන්න බලනවා. ඉතින් B මෝඩ් එකේ ඔයා යනවා නම් මේ පල්ලමක උනත් යනවා නම් මේ මෝඩ් එකේ තෙල් නම් කරන්නේ නැහැ වාහනේ. මොකද සෑහෙන අඩුයි. මොකද එන්ජින් එක වැඩ කරන නිසා. ඒ ගැන ඉතින් කියන්න ඕනේ. ෆියුල් එක නේ පැත්ත හිතනවා නම් වැඩි B මෝඩ් එක පාවිච්චි කරන්න එපා. ඔය දේවල් තමයි B මෝඩ් එක ගැන කියන්න තියෙන්නේ. ඒකත් ඉවරයි. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මේකේ ඉලෙක්ට්‍රික් සයිඩ් එක. අපි මුලින් පාර්ට්ස් ටික හඳුනගෙන ඉමු. මෙන්න මේ ටික කලින් තිබ්බ ටිකම තමයි. මෙන්න මේ යුනිට්ස් ටික තමයි අලුතෙන් ආවේ. මේක වාගේ high voltage hybrid battery එක. මෙතන inverter converter assembly unit එක. මෙතන main hybrid control unit එක. මෙතන ABS control unit එක. මෙතන ECM එක. ECM එකෙන් තමයි engine එක control කරන්නේ. මෙතන air conditioning control unit එක තියෙනවා. මෙතන AC compressor එක තියෙනවා. මෙතන 12 volt battery එක. මේක MG1 MG2 engine එක මං කිව්වා CVT transition එක පොඩියට එනවා. මෙතන මේ ඔක්කොම ඒක ඇතුළට එන්න ඕනේ. මම පොඩ්ඩක් එළියට ගත්තා ඒ කොටස් කියලා දෙන්න ඕන නිසා. මෙතන වගේ driving wheels තියෙනවා. hybrid battery එක hybrid battery එක ගැන කියන්න ඕනේ. hybrid battery එකේ
සෙල්ස් Axial P510 transaxle එක ආපු වාහනවල සෙල් පැක් 20ක් තියෙනවා. Prius වගේ වාහනවල නම් සෙල් 28ක් තියෙනවා. ඉතින් ඒක ඉතින් වාහනේ වහන්න වෙනස් වෙනවා. අපි බලමු මේ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයා ගිහලා වාහනේ on කරනවා. on කරාම hybrid control module එකකින් signal එකක් යවනවා බැටරි එකට. දැන් high voltage current එක ICA unit එකට දෙන්න කියලා. ඊට පස්සේ මෙහා මෙතන relays වගේක් තියෙනවා high voltage ඒක on කරලා DC current එකක් දෙනවා මෙන්න මේ unit එකට. ඊට පස්සේ දැන් on කරලා තියෙන්නේ ඔයා දැන් D එකට දාලා drive කරගෙන යන්න හදන්නේ වාහනේ. දැන් ඔයා accelerate කරාම ගන්නවා EV mode එකකින් on වෙන්නේ කියලා. ඊට පස්සේ EV mode එකකින් යනවා කියලා හිතුවොත් DC current එක ගන්නවා. අරගෙන මෙන්න මේ DC to AC converter එකක් තියෙනවා මේක ඇතුලේ. එන්නේ එකට යවනවා. ඒකෙන් DC current එක DC high voltage current එක 3 phase AC current එකක් බවට පත් කරනවා. ඊට පස්සේ ඒ current එක MG2 එකට හෝ MG1 එකට අවශ්‍ය විදිහට බෙදලා දෙනවා. දැන් අපි කිව්වා වාහනේ යනවායි කියලා. ඒ කියන්නේ MG2 එකට මේ වෙලාවේ power එක දීලා තමයි වාහනේ drive කරවන්නේ. ඊට පස්සේ ඔයා accelerator එකෙන් කකුල ගන්නවා. ඔයාට brake කරන්න ඕනේ. එතකොට regenerative MG2 එකේ current එක හදනවා brake කරද්දී. ඒ current එක 3 phase AC current එකක්. ඒ current එක ආයි මෙතනට ඇවිල්ලා මෙන්න මේ AC to DC converter එකට ගිහිල්ලා එන්නේ 3 phase AC current එක DC වලට හරවලා ආයි battery එකට store කරනවා. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඇයි මේ AC current එක ආයි DC කරලා battery එකට save කරන්නේ කියලා. මොකද AC current එකක් අපිට store කරන්න බෑ. DC current එකක් විතරයි store කරන්න පුළුවන් battery එකක. ඉතින් ඒ නිසා තමයි මෙතන converter assembly එකක් අපිට ඕන වෙන්නේ. ඉතින් මේක මොකද්ද? DC to DC converter එක මොකද? DC current එක ආයි DC කරන්නේ මොකද? ඒක කරන්නේ 12 volt battery එක charge කරන්න. ඒකේ වෙන්නේ මෙහෙමයි. DC current එක එනවා high voltage DC to DC converter එකට. ඒකෙන් ඒ current එක ආයි AC current එකක් කරනවා. AC current එකක් කරලා ඒක down කරනවා. step down කරනවා 14 volts වලට. volts 14කට down කරලා ඒ current එක ආයි DC convert කරනවා DC වලට. ඊට පස්සේ එන්නේ current එකෙන් තමයි ඔයගේ 12 volt පොඩි බැටරි එක charge කරන්නේ. ඊට පස්සේ මොකද මේ air conditioning system එකක් මම දාලා තියෙන්නේ. ඉතින් AC controls ඔයා දන්නවා ඉතින් මේ වාහනේ air conditioning system එක electric තියෙන්නේ. ඉතින් ඔයා AC on කරපු වෙලාවට ඒක signal එක යනවා hybrid control module එකට. ඒකෙන් signal එක යනවා ICA control එකට. දැන් AC compressor එක on කරන්න මෙයා AC දාලා තියෙන්නේ කියලා. අන්න ඒ වෙලාවට එයා ICA unit එකෙන් DC current එකක් AC compressor එකට දෙනවා. ඇත්තම කිව්වොත් මේකේ තියෙන motor එක AC current එකට වැඩ කරන motor එකක් තියෙන්නේ. මේ DC current එක දුන්නට එයා compressor එක ඇතුළේදීම AC වලට convert කරගන්නවා. මේ compressor එක electric. ඒ නිසා මෙයාට variable speeds වලට දුවන්න පුළුවන්. එකම RPM එකක නෙමෙයි. අවශ්‍ය වෙලාවට එයා RPM අඩු වැඩි කරගන්නවා. ඉතින් ගොඩක් efficient system එකක් මේ variable compressor එකක් පාවිච්චි කරලා තියෙන එක. ඔය දේවල් තමයි ඉතින් කියන්න තියෙන්නේ. ECM එක engine එක ගැන පොඩ්ඩක් කියමු. දැන් ඔයා accelerate කරනකොට දැන් EV mode එකේ යන්නේ. සාමාන්‍ය accelerator pedal එක direct ECM එකත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. ඉතින් මේ unit එකේ එහෙම වෙන්නේ නැහැ. කෙලින්ම ඔයාගේ accelerator signal එක යන්නේ main hybrid control unit එකට. එයා තමයි තීරණය කරන්නේ ඔයා දෙන throttle inputs අනුව ECM එකට යවලා throttle එක අරිනවද වහනවද නැත්නම් මේ MG2 එකෙන් මේ throttle inputs එකට අවශ්‍ය power එක MG2 එකෙන් විතරක් දෙන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ මෙයා තමයි. ඔයා ගොඩක් accelerate කරනවා ඊට පස්සේ එයා බලනවා දැන් MG2 එකෙන් දෙන current එක MG2 එකෙන් දෙන power එක මදි වාහනේ ගෙනියන්න. ඊට පස්සේ එයා ECM එකට යවනවා ready වෙන්න දැන් engine එක මට ඕනේ කියලා.
MG1 එකට කරන්ට් ටික එන්ජින් එක ඔන් කරලා එන්ජින් පවර් එක දෙනවා ටයර්ස් වලට. එහෙම තමයි මේකේ වැඩ කරන්නේ. ඊට පස්සේ throttle කරන ඒ අනුව ඔය throttle inputs අනුව මේකේ throttle එක හැරෙන බැහැර එක කරනවා එන්ජින් එක ඔන් වුණාට පස්සේ. නැත්නම් ඒ throttle input මෙයා තමයි ගන්නෙ ECM එකට දෙන්නේ නැහැ. ඔය විදිහට තමයි මේකේ ඉලෙක්ට්‍රොනික සිස්ටම්ස් වැඩ කරන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ වාහනේ බ්‍රේකින් සිස්ටම් එක ගැන. ඉතින් ඔබ දන්නවා මේ වාහනේ බ්‍රේකින් සිස්ටම්ස් දෙකක් තියෙන එකක් රීජනරේටිව් බ්‍රේකින් අනිත් එක මේ normal බ්‍රේකින් සිස්ටම් එක. ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ? මෙන්න මේ කොටස් නම් සාමාන්‍ය වාහනයක තියෙන බ්‍රේක් සිස්ටම් එකේ තියෙන කොටස් තමයි ABS යුනිට් එක, රිසර්ව් ටැංක් එක, මේකේ තමයි බ්‍රේක් ඔයිල් එක තියෙන්නේ. මේ බ්‍රේක් ලයින්ස් ටයර්ස් අතරට වෙන වෙනම යනවා. අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ ඇකියුමුලේටර් කියන කොටස තමයි. මම ඒක ගැන කතා කරන්න කලින් පෙඩල් එක ගැන කතා කරනවා. මේ බ්‍රේක් පෙඩල් එකේ පොසිෂන් සෙන්සර් එකක් හයි කරලා තියෙනවා. මොකද බ්‍රේක් එක වා කොච්චර පාගනවද කොච්චර වේගකින්ද ඒක පාගන්නේ කියන එක මේ සෙන්සර් එකෙන් මනලා යුනිට් එකට යවනවා. මොන බ්‍රේක් සිස්ටම් එකද ඒ අනුව යූස් කරන්න ඕනේ. රීජනරේටිව් බ්‍රේකින්ද normal brake system එකද නැත්නම් දෙකමද කියන එක තීරණය කරන්නේ මෙතනින් දෙන සිග්නල් එක අනුව තමයි. එකපාරට sudden braking force එක දුන්නොත් පෙඩල් එකට සමහර විට braking unit දෙකම ඔන් වෙන්න පුළුවන්. ඒ වගේ example එකක් මම කිව්වේ. මේ accumulator එක මොකද්ද? මොකටද මේක ඕනේ? ඔයගොල්ලෝ දන්නවා normal brake system එක වාට assist කරන්න වෙනම unit එකක් තියෙනවා. යුනිට් එක වැඩ කරන්නේ එන්ජින් වැකියුම් එකේ. ඉතින් මේ වාහනේ එන්ජින් වැකියුම් එක යූස් කරන්න බෑ මොකද එන්ජින් එක හැමතිස්සෙම ඔන් වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වෙනුවට මේගොල්ලෝ ඇකියුමුලේටර් එක පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් ඇත්තම කිව්වොත් වැකියුම් නෙමෙයි හදන්නේ. මේකෙන් කරන්නේ ටැංකියේ තියෙන ඔයිල් එක අරගෙන මේ මෝටර් එකෙන් ප්‍රෙෂර් කරලා මේ ටැංකිය එකේ ස්ටෝර් කරන් ඉන්නවා. ස්ටෝර් කරන් ඉඳලා ඔයා බ්‍රේක් පෙඩල් එකකින් අවශ්‍ය වෙලාවට ෆිසිකල් බ්‍රේක්ස් යූස් කරන්න ඕන වුණොත් මේ ප්‍රෙෂර් කරන් ඉඳපු ඔයිල් එක මෙයා ABS යුනිට් එකට දෙනවා. ABS යුනිට් එකෙන් තීරණය කරනවා ටයර්ස් අතරට කොහොමද බ්‍රේකින් ඕනේ වෙන විදිහට. කියන්නේ ටයර් අතර වෙන වෙනම එයා අවශ්‍ය විදිහට මේ ආපු හයි ප්‍රෙෂර් බ්‍රේක් ෆ්ලුයිඩ් එක ටයර් අතරට වෙන වෙනම බෙදලා දෙනවා. ඉතින් කොහොම තමයි මේකේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට මේ බ්‍රේක් සිස්ටම් එකේ ප්‍රශ්න ඇති වුණේ මෙන්න මේ ඇකියුමුලේටර් කියන කොටසේ. මෙන්න මේ මෝටර් එකේ බ්‍රෂ් ගෙවෙන එක තමයි ගොඩක් වෙලාවට මම දන්න තරමින් නම් වෙන්නේ. මම දන්නේ නැහැ මේක රිපෙයාර් කරන්න පුළුවන්ද බැරිද කියන්නේ. මම හිතන්නේ රිපෙයාර් කරන කට්ටිය ඉන්නවා මේක දැන්. ඉතින් ගොඩ දෙනෙක් රිපෙයාර් කරන්න මේ යුනිට්ස් අලුතෙන්ම මාරු කරනවා. මොකද වාහනේ බ්‍රේක්ස් ගොඩක් වැදගත් නිසා රිපෙයාර් කරන්න මේ යුනිට් එක අලුතෙන්ම රිප්ලේස් කරනවා. ඔය දේවල් තමයි ඉතින් බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරන් තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ වාහනේ කූලින් පැත්ත. අපි බලමු මේකේ කූලින් සිස්ටම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් රේඩියේටර් එක තමයි මේ තියෙන වාහනේ. කාගෙද බං බලන්න. මේ අපි බලමු අපි ඊළඟට Then you go gave me just a little bit of lot drop. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ වාහනේ කූලින් සිස්ටම් ගැන. ඉතින් මේ අපි බැටරි එකකින් පටන් ගමු. හයිබ්‍රිඩ් බැටරි එක කූල් කරන්න තියෙන්නේ එයා කූල් සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙන Toyota එකකින්. කැබින් එකේ තියෙන එයා එක අරගෙන මේ ෆෑන් එකෙන් බැටරිය කූල් කරලා ඒ එක්සෝස්ට් එක වාහනේ එළියට අවුට් කරනවා. ඊට පස්සේ රේඩියේටර් එක ගැන කතා කරොත් ඉස්සරහා රේඩියේටර් එක මෙන්න මේ වගේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. කියන්නේ රේඩියේටර්ස් දෙකක් එකට ස්ටැක් කරලා වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ යට කොටස තියෙන්නේ ඉන්වර්ටර් එක කූල් කරන්න. වෙනම පම්ප් එකක් තියෙනවා ඒකට. රිසීව් ටැන්ක්ස් දෙකක් යනවා වෙනම එන්ජින් එකටයි මේ යුනිට් එකට යුනිට් එක කූල් කරන තියෙන සිස්ටම් එකට වෙන වෙනවා. මම ඒ දෙක කියන්නේ නැහැ. ඉතින් මේ
යට කොටසෙන් කූල් කරන්නේ ඉන්වර්ටර් කන්වර්ටර් ඇසෙම්බලි යුනිට් එක. එන්ජින් එක කූල් කරන්න පාවිච්චි කරන්නේ මේ රේඩියේටර් එකේ තියෙන මෙන්න මේ උඩ කොටස විතරයි. ඒ වගේ තමයි මේකේ කූලින් සිස්ටම් එක තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. තේරුණේ නැත්නම් ආයේ වීඩියෝ එක බලන්න. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් මේ හයිබ්‍රිඩ් සම්බන්ධව නෙමෙයි වෙන දේවල් වුණත් ප්‍රශ්න මොනවා හරි ඔයගොල්ලෝ තියෙනවා නම් අලුත් වීඩියෝ එකකින් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අපිට කියන්න. අපි එහෙම වුණොත් Q&A වීඩියෝ එකක් කරන්න. හිතනවා යම්කිසි දැනුමක් ඔයගොල්ලෝ ලැබෙන්නේ නැති කියලා. ඉතින් මං කිව්වා වගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ආයි කියනවා කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදියට ආයි ඔයගොල්ලන්ට පිළිතුරු දෙන්න බලන්න. අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු.